හරි අපි මෙතන තමයි කතා බහ කර හිටියේ. ඒතර මම කිව්වා IP ලිපින ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි IPv4 කියන ලිපින වර්ගය, අනිත් එක IPv6 කියන ලිපින වර්ගය. IPv4 කියන ලිපිනය බිට් 32ක් සහිත වෙන ලිපිනයක්. ඒ කියන්නේ 1 සහ 0.32ක්. ඔය මම යටින් ලියලා පෙන්නලා තියෙනවා. 1 සහ 0.32ක පැටර්න් එකක්. IPv6 කියලා කියන්නේ බිට් 128ක් 1 සහ 128ක් සහිත version එකක්. අපි IPv6 ගැන කතා බහ කරන්නේ නැහැ. IPv4 address එක නැත්නම් IP address එක කියලා අපි කතා බහ කරන්නේ IPv4 address එක ගැන. right? එතකොට මේ IPv4 address එකේ bit 32 bit 8 කොටස් 4කට වෙන් කරලා තියෙනවා. ඒ එක බිට් 8කට අපි කියනවා අෂ්ටකයක් කියලා. ඔක්ටෙට් එකක් කියලා. එතකොට ඒ වගේ ඔක්ටෙට්ස් 4ක් අෂ්ටක 4ක් මේ බිට් 32 ඇතුලේ වෙන් කිරීමකට ලක් කරලා තියෙනවා. එතකොට මේ බිට් 8කින් නිරූපණය වන 10 පාදයේ සංඛ්‍යාව අරගෙන තියෙනවා. මම මෙතන පෙන්නලා තියෙනවා වගේ මේ පළවෙනි එකේ සංගල වරහන් වලින් මම පෙන්නලා තියෙනවා. මේ යට ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ ඒ අදාළ ද්විමය අගයට අදාළව තියෙන ස්ථානීය අගයන් ටික. ඒකෙන් 129 හැදිලා තියෙන්නේ කොහොමද කියන එකයි මම එතන පෙන්නලා තියෙන්නේ. 128 කියන තැන එකයි මේ 1 කියන තැන එකයි එකතු වෙලා තමයි 129 කියන එක perform වෙන්නේ. ওই විදිහට අෂ්ටකයෙන් අෂ්ටකය නිරූපණය කරන සංඛ්‍යාව, දශමයේ සංඛ්‍යාව නිරූපණය කිරීමක් කරලා තියෙනවා. එතකොට ඒ ඔබද ප්‍රශ්නයක් ඇහුවද මගෙන්? right. එතකොට මේ අෂ්ටක අපි අෂ්ටක ටික මේ විදිහට දශමය අගයකට පෙරලලා තියෙනවා. ඒ දශමය අගයන් ටික අපි තිතකින් වෙන් කරලා තියෙනවා. right. එතකොට ඔය තිතයෙන් වෙන් කරලා ලියන ලිපිනය නැත්නම් අෂ්ටක 4 තිත් 3කින් වෙන් කරලා ලියලා තියෙන ලිපිනයට තමයි අපි පරිගණකය තුල අපිට දකින්න හම්බෙන IP ලිපිනය කියලා අපි සලකන්නේ. right. ඒක තමයි අපේ IP address. right. එතකොට නමුත් IP address එකේ ව්‍යුහය ඇත්තටම ගත්තොත් මේ 1 සහ 0.32ක හැඩගැහිමක්. right. ඔය ටික තමයි අපි කතා බහ කරේ. එතකොට මම මේ ටික ඔයගලන්ට ලියා ගන්න කියලා කිව්වා. ඔයගොල්ලෝ ලියාගත්ත ඒ දේවල් ටික අද එතනින් ඉස්සරහට කතා බහ කරගෙන යමු. දැන් මේ IP ලිපිනය මේ විදිහට බිටු 32කට කඩලා බිටු 32 8ව කොටස් 4කට කඩලා අෂ්ටක විදිහට වෙන් කරනවා වගේ තව ආකාරයකට මෙයාව වෙන් කිරීමේ හැකියාව තියෙනවා. right. ඒ වෙන් කිරීමේ හැකියාව අපි වෙන් කරන්නේ net id එක සහ host id එක කියන බේස් එක මත පදනම් වෙලා. net id එකයි host id එකයි කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා බහ කරනවා ඉස්සරහට. මේ net id and host id කියන සංකල්පයක් මත මේ bit 32 නැවත වතාවක් වෙන් කරන්න පුළුවන්. හැබැයි එතකොට මතක තියාගන්න මේ net id එකයි host id එකයි කියන bit 32 net id එකයි host id එකයි කියන වෙන් වෙන තැන ඕගලන්ට තීරණය කරන්න නෑ මේ dot එකක් වැටෙන තැන හොයාගන්න. right. මේ dot එක වැටෙන තැන හොයාගන්නේ ඕගොල්ලෝ නිතරම bit 8කට පස්සේ තමයි dot එකක් තියන්නේ. කියන්නේ bit 8කින් නිරූපණය වෙන සංඛ්‍යාව ලිව්වා ඊට පස්සේ dot එකක් තිබ්බා. ඊට එහා අපිට dot එක තියන්න වෙන බේසිස් එකක් නැහැ. මොකද මේ net id host id වෙන් වෙන මාජින් එකක් තියෙනවා. දැන් සමහර වෙලාවට ඔයගොල්ලෝ ගණන් හදන්න ගියාම අන්නේ මාජින් එකට dot තියන්න යනවා. ඒ මාජින් එකට dot එකක් එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද මාජින් එක හරියටම මේ 8 16 24 කියන වගේ තැන් වලින් ඇඳුනොත් dot එකේ මාජින් එකට සමපාත වෙන්න පුළුවන්. හැබැයි මාජින් එක ඇඳෙනවා සමහර වෙලාවට මේ dots නැති තැන් වල. right. ඒ කියන්නේ මේ අෂ්ටක මැද්දෙනුත්. එතකොට එතනට dot එකක් එන්නේ නැහැ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ සරලව ඔයගලන්ට මතක තියාගන්න තියෙන්නේ IP ලිපිනවල dot එකක් ඔයගලන්ට හම්බෙන්නේ bit 8කට පස්සේ. කියන්නේ bit 8 කොටස් 4කට තමයි ඉලක්කම් 4 හැදෙන්නේ. ඒ ඉලක්කම් 4 dot වලින් වෙන් වෙනවා. ඔය බේසිස් එක මතක තියාගන්න.
එතකොට මේ IP ලිපිනය මේ උඩ ලියලා තියෙන IP ලිපිනයම ඒකම කොපි කරලා ගන්නම් මොකද එතකොට ඔයගලන්ට වඩා පැහැදිලි වෙන්නේ right මේ IP ලිපිනයම ඕගලන්ට වෙන් කරන්න පුළුවන් host ID part එක සහ net ID part එක කියලා දෙකක් වෙන් වෙන විදිහට right මම මේ මුල් වතාවේ ඔයගලන්ට මේක වෙන් කරනකොට සාධාරණ අවස්ථාවක් ගන්නම් right සාධාරණ අවස්ථාව විදිහට මට අරගන්න පුළුවන් මෙන්න මේක මම මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ බිංදු තුන දක්වා මෙන්න මේ දක්වා right මම නම් කරනවා host ID එක කියලා sorry host ID නෙවෙයි net ID එක ඉස්සරහ තියෙන net ID එක පිටිපස්සේ තමයි host ID එක තියෙන්නේ ඊළඟට මෙතන ඉඳලා මෙතනට තියෙන කොටස මට පුළුවන් host ID කියලා නම් කරන්න මේක උදාහරණයක් ඒ කියන්නේ මේ net ID එකට හරියටම මෙච්චර bit ගාණක් තියෙනවා කියලා නීතියක් නැහැ ඒක වෙනස් වෙන්න පුළුවන් හරි එතකොට මේ IP ලිපිනයක් මේ විදිහට වෙන් කිරීමක් කරන්නත් පුළුවන් net ID එකයි host ID එකයි කියලා right හැබැයි මේක එහෙම වෙන් වුණා කියලා මෙයාගේ අෂ්ටක වෙන්වීම නැත්නම් අෂ්ටක වලින් වෙනස් වීම ඉවත් වෙනවද එහෙම වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත් right අෂ්ටකය වෙන් වෙලා තියෙන්නේ අෂ්ටකය වෙන් වෙන තැනින්ම තමයි right එතකොට මේක first octet එක second octet එක third octet එක මේක fourth octet එක right එතකොට අෂ්ටක ටික තියෙන්නේ ඒ ප්‍රමාණ වලින් තමයි එතකොට ඒකට අනුව තමයි ඔයගලගේ IP ලිපිනය ලියවෙන්නේ يعني කලින් විදිහටම 129 dot 15 dot මගේ අතින් වැරදුනා නේද ඔව් ඉර ගහන තැන වැරදුනා මෙතන කියලා වදින්න ඕනේ මෙතනින් නෙවෙයි right මෙතන 128 dot 3 අර උඩ ලියපු ඇඩ්‍රස් එකම තමයි මේ තියෙන්නේ මේකේ net ID එකේ bits කොච්චර ප්‍රමාණයක් තියෙනවද ළමයි පොඩ්ඩක් බලන්න ගණන් කරලා net ID එකට bits කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඔව් ළමයි කියන බලන්න net ID එකට bits කොච්චර ප්‍රමාණයක් තියෙනවද ළමයි මෙනුල් 16ද තියෙන්නේ net ID එක කියලා කියන්නේ මේ කොළ පාටින් තියෙන සංගල වරහන්
ඔව් 20ක් තියෙනවා නේද? කොළ පාටින් තියෙන සඟල වරහන්. එතකොට ඔන්න ඔය බිට් net ID එකේ bits 20ක් තියෙන 20ක් තියෙනවා කියන එක IP address එකක පෙන්වන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒක මෙන්න මෙහෙම ඇලයිරක් ගහලා 20 කියලා අපිට ලියන්න පුළුවන්. right? මෙන්න මේකට අපි කියනවා මේ කොටසට අපි කියනවා CIDR අංකණය කියලා. right? ඉංග්‍රීසියෙන් කියනවා CIDR notification එක කියලා. ඒතර ඒක ඇතුලේ මේ කවුද මේ ඇලයිරට පස්සේ පේන්න ඉන්නේ? මෙයා තමයි net ID එකට අයත් බිටු ගණන නේද? තප්පරකින් දුනයි. මේ කෙනාව අපිට කියන්න පුළුවන් මේ කෙනා තමයි net ID එකට අයත් බිටු ගණන. right? ඔය විදිහට අපිට IP ලිපිනයක් CIDR අංකණය යටතේ දීලා මේ net ID එක ගැන යම් අදහසක් දෙන්න පුළුවන්. ඉස්සරහට ඔයගලන්ට තේරෙයි මේ net ID host ID කියන එක අපි සෑහෙන වශයෙන් පාවිච්චි කරනවා අපේ calculations වලට. right? හරි. CIDR අංකණයක් පොඩ්ඩක් ලියා ගන්නකො. මේ net ID host ID ටික දාලා ඔයගලන්ගේ note එකේ ටක් ගාලා ලියා ගන්න මේක.
ඉවරද ළමයි? හරි. right. අපි ඉස්සරහට යමු උතනින්. දැන් මේ කියන මේ octet සහ net id සහ host id කියන එක එකතු කරගෙන ලෝකයේ තියෙන IP addresses බොහෝමයකට class එකක් assign කරලා තියෙනවා. පන්තියක් assign කරලා තියෙනවා. ඒවා classes වලට බෙදලා තියෙන්නේ A B C D සහ E යන විදිහට. right? A වලින් ඉඳලා E වෙනකම් classes බෙදලා තියෙනවා. එතකොට classes වලට කියන්නේ classes වලට වෙන් කිරීමේදී මූලිකව භාවිතා වෙන සාධකයක් තමයි මේ net id එකේ bits කොච්චර ප්‍රමාණයක් තියෙනවද host id එකේ bits කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක. ඒ වගේම තමයි class එකකට අයත් වෙන මොකද දැන් IP addresses තියෙනවා වර්ග දෙකකින්. class full address ඒ කියන්නේ class එකක් තියෙන address එක සහ class less address class එකක් නැති addresses. right? ඒතර class එකක් තියෙන addresses class full addresses මේ classes වලට වෙන් වෙනකොට මේ net id එකයි host id එකයි හරියටම මේ octets බෙදෙන තැන් වලින් තමයි ඒගොල්ලන්ගේ margin එක හදාගන්නේ. දැන් මේ මෙතන උදාහරණේ මම ඇඳලා තියෙන සාධාරණ අවස්ථාවක්. එතනදී margin එක තියෙන්නේ මැදක. හැබැයි class වලට බෙදෙනකොට class වලට වෙන් කරනකොට class full address එක නම් class less address එකක නම් මම මේ ඇඳලා මේ රූපසටහනේ ඇඳලා තියෙන විදිහට තමයි margin එක තියෙන්නේ octet එකක් මැද්දේ. class less address එකක නම් class full address එකක නම් හරියටම මේ margins වෙන් වෙන තැන් වලින් net id host id වෙන්වීම සිද්ධ වෙනවා. ඉදිරියේදී ඔයගලන්ට තේරෙයි ඔය net id host id වෙන් වෙන margin එක. ඒ කියන්නේ මේ කොළ පාට සංගල වරහනයි රතු පාට සංගල වරහනයි වෙන් වෙන තැන. ඔන්න ඔය තැන යම් යම් හේතුන් මත පිටිපස්සට තල්ලු වෙන්න පුළුවන්. දකුණු අත පැත්තට තල්ලු වෙන්න පුළුවන් කියන්නේ. right? හරි අපි ඊට කලින් classes ටික ගැන අඳුනගෙන ඉමු. ඒත් classes ටික ගැන මම කතා කරන්න ආයෙත් සැරයක් octets ටික භාවිතා කරනවා. මෙතන පොඩි වගුවක් සෙටල් කරගන්නවා. පන්තිය
first octet, second octet, third octet, fourth octet. right. එතකොට පන්ති ටික ගැන හිතුවොත් අද බෝඩ් එක පොඩ්ඩක් ස්ලෝ ළමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ වීඩියෝ එකක් රෙන්ඩර් වෙන එක යනවා ඒක නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න right. එතකොට පන්ති පැත්තෙන් බැලුවොත් classes තියෙනවා class A, class B, class C, D සහ E යන විදිහට. right. එතකොට පන්ති ටික මේ විදිහට වෙන් කරගත්තොත් මෙතනදී අපි කතා බහ වෙනවා class A නම් ඒ කියන්නේ IP එකක් class A නම් එයාගේ පළවෙනි octet එක net id එකට අයිති දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි octets host id එකට අයිති කියන. ඒතර වෙන විදිහකින් කියනවා නම් net id එකට bits 8යි class A address එක host id එකට bit 24ක් තියෙනවා. right. මේ ඔක්කොගේ bits 32ක් තියෙනවා. octets 4ට bit 32ක් තියෙනවානේ. right. class B එකක අපි කියනවා net id එකට bits 8යි host id එකට bits 8යි කියලා. class C එකේ අපි කියනවා net id එකට bit 24යි B එක මම වැරදිට කිව්වේ net id එකේ bit 16යි host id එකේ bit 16යි. class C එකේ අපි කියනවා net id එකට bit 24යි host id එකට bit 8යි කියලා. class D එකේ අපි කියනවා මේ හතර දෙනාම net එකට අයිති එකට host එකට අයිති දේවල් නැහැ කියලා. class E එකේ අපි මේ net id host id වෙන්වීමක් ගැන කතා බහ කරන්නේ නැහැ. class E එක අපි කියනවා special purpose විශේෂ අරමුණු සඳහා වෙන් කරලා තියෙනවා කියලා. right. එතකොට ඔන්න ඔය විදිහට මේ net id එකයි host id එකයි class full address එකකදී ඔය bits ගාන තම තමන් අතර බෙදා ගැනීම සිද්ධ කරනවා. right. හැබැයි මතක තියාගන්න net id එකයි host id එකේ bits ගාන දැනගත් පමණින් අපිට මෙයා class එක කියන්නේ මේ IP address එකේ class එක මොකක්ද කියලා තීරණය කරගන්න බෑ. right. ඒ සඳහා තව සාධකයක් වුමනා වෙනවා. අන්නේ සාධකයට අපි කියනවා නැත්නම් ඒ සාධකය වෙන්නේ IP address එකේ පළවෙනි octet එකේ තියෙන අගය. මොකද මේ පළවෙනි octet එකට එන අගයන් වල අගය පරාසයක් තියෙනවා. අන්නේ අගය පරාසයත් එක්ක මේ රටාව මැච් වෙන්න ඕන. right. ඒතර මම ඔය අගය පරාසය මේ ටේබල් එකේ වම් අත පැත්තෙන් ලියනවා. right. එතකොට අගය පරාසයයි මේ අපි කිව්වා මේ net id host id අතර සම්බන්ධතාවය නැත්නම් එයාගේ වෙන් වෙලා තියෙන net id එකේ host id එකේ තියෙන bits ගණනය අනුව තීරණය වෙනවා
මේ පන්තිය class full address එකක්ද class less address එකක්ද කියලා. හරි. right. මේක note එකට දාගමු. තප්පරයක් එන්න ළමයි. මේක heading එක වෙන්නේ පළමු අෂ්ටකයේ අගය පරාසය. right. එතකොට මේ පළමු අෂ්ටකයේ අගයන් වෙනස් වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ ක්ලාස් එකේ එක්කෙනෙක් නම් අපි කියනවා එයාගේ අගය 0.127ත් අතර තියෙන්න ඕනේ ෆස්ට් ඔක්ටෙට් එක. ක්ලාස් B එක්කෙනෙක් නම් 128ත් 191ත් අතර තිබිය යුතුයි. ක්ලාස් C කෙනෙක් නම් 192ත් 223ත් අතර තිබිය යුතුයි. ක්ලාස් D කෙනෙක් නම් 224ත් 240ත් අතර තිබිය යුතුයි. ක්ලාස් E කෙනෙක් නම් 240 නෙමෙයි 239. ක්ලාස් E කෙනෙක් නම් 240ත් 255 අතර පළවෙනි ඔක්ටෙට් එකේ අගය තිබිය යුතුයි. මොකද්ද මේ පළවෙනි ඔක්ටෙට් එකේ අගය කියන්නේ? දැන් මේ උඩ ඔයගලන්ට පේන තියෙනනේ IP address එකක් 129 15යි 128යි 3 කියලා. ඒකේ මෙන්න මේ පළවෙනි ඔක්ටෙට් එක කියලා කියන්නේ මෙන්න මෙයාගේ අගය. right. එතකොට යම්කිසි IP ලිපිනයක් class full IP ලිපිනයක් වෙනවනම් පන්තියක් සහිත IP ලිපිනයක් බවට වෙනපත් වෙනවා නම් මේ කියන සාධක දෙකම තියෙන්න ඕන. ඒ කියන්නේ IP address එක පටන් ගන්න ඉලක්කම මේ range එකක් අතර වෙන්න ඕනේ. ඒ range එකක් අතර වෙනකොට ඒ IP ලිපිනේ net ID ප්‍රමාණය ඒකට අදාළ වෙන පරිදි තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඕගලන්ට මම ලිව්වොත් මෙන්න මේ IP ලිපිනය 10.5.25.126 එලයිරක් 8 right. ඔය IP ලිපිනය class full IP ලිපිනයක්ද class less IP ලිපිනයක්ද පන්තියක් සහිත IP ලිපිනයක්ද පන්තියක් රහිත IP ලිපිනයක්ද කියලා අහුවොත් ඔයාට සලකන්න තියෙන සාධක දෙක වෙන්නේ මොනවද? එකක් තමයි මේ පළවෙනි ඔක්ටෙට් එකේ අගය. මෙයා. right. එයා 10. 10 කියලා කියන්නේ 0.127යි අතර තමයි එයා පිහිටන්නේ. එහෙනම් class A වෙන්න පුළුවන්. right. class A වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕනේ net ID එකට කොච්චර bits ප්‍රමාණයක් තියෙනවද කියන එක. ඒතර net ID එකේ තියෙන bits ගාන අපිට හොයාගන්න පුළුවන් මේ CIDR අංකණය ඇතුලේ දීලා තියෙන අගය.
ඕක හොයාගන්න පුළුවන් තව ක්‍රම තියෙනවා CIDR එක නොදුන්නොත් තව වෙන දත්ත ඔයගලන්ට දෙනවා ඒක හොයාගන්න පුළුවන් විදි ඒක අපි ඉස්සරහට කතා කරනවා දැන් මේටරට අදාළව අපි කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් net id එකේ bits 8යි මේක net id එකේ bit මේක තමයි පළවෙනි අගය IP address එකේ තියෙන නැත්නම් first octet එකේ අගය. ඒතර මේ කරුණු දෙකම සැලකුවාම ඔයාට කියන්න පුළුවන් මෙයා class A IP address එකක් කියලා. මොකද 0127යි අතර තමයි 10 පවතින්නේ. සහ යාගේ net ID තියෙන්න ඕනේ 8ක්. මේකට අනුව ගත්තොත් ඒතර net ID එකෙත් bit 8ක් තියෙනවා. එහෙනම් පැහැදිලිවම මෙයා class A. අපිට ඔය address එකම දුන්නොත් මේ විදිහට 10.25.25.126/10 කියලා. අන්න එතකොට අපේ එක සාධකයයි තෘප්ත වෙන්නේ. නේද? 10 කියන එක එනවා. ඒකට 10 තියෙන 0.127යි අතර ක්ලාස් එක A වෙන්න පුළුවන්. එතකොට Aද කියලා හරියටම ෂුවර් කරගන්න වෙන්නේ මේ කියන එක. මෙතන කියලා තියෙනවා 10ක් කියලා. එතකොට net ID එකේ බිටු ගාන 10ක් වෙනවා මෙතන. එතකොට මෙයා පන්තියක් සහිතයි කියලා අපිට අරගන්න බැහැ. right මොකද net ID එකේ තියෙන බිටු ගාන 10යි. class A වෙන නම් net ID එකේ බිටු ගාන 8ක් විය යුතුයි. ළමයි මේ කතා බහ පැහැදිලිද? ඔව් ළමයි ළමයි මං කියන එක ඔය පැත්තට ඇහෙනව නේද ක්ලියර්ලි? right මේ කියප එක පැහැදිලිද ළමයි? හරි. ඔගොල්ලෝ මෙන්න මේ මාතෘකාව වගේ එක දාගෙන ඕක ලියාගමු. right alright කුසල් මම ආයෙසරක් කියන්නම් තපරකින්ද අපි උඩින් ලියන්න පුළුවන්ද?
මේක මාතෘකාව විදිහට අරගෙන අපි වගුව චුට්ටක් කොපි කරගමු ඊළඟට මම කියන්නම් දේවල් ටිකක් කියන්න තියෙනවා. හරි කුසල් මේකේ කතා බහ මෙච්චරයි. ඔයාට පුතේ මේ වගුව උවමනා වෙන්නේ ඔයාට දෙන IP address එකක් class full පන්තියක් සහිත එක්කෙනෙක්ද පන්තියක් රහිත එක්කෙනෙක්ද කියලා හොයාගන්න. ඒතර එතනදී සාධක දෙකක් බලපානවා. එකක් තමයි IP address එකක තියෙන මේ පළවෙනි dot එකට කලින් තියෙන අගය. right ඔකට අපි කියන්නේ first octet එකේ අගය කියලා. ඒ වගේම තමයි ඒ IP address එකට අදාළ net ID එකේ අපි උඩ කතා කරන්නේ මෙයා net ID එකයි host ID එකයි කියලා කැලි දෙකකට බෙදෙනවා කියලා. අන්න ඒ net ID එකේ host ID net ID එකේ තියෙන bits ගන්න. right එතකොට දැන් මම මේ උදාහරණේ කුසලට පෙන්නලා තියෙන්නේ පළවෙනියට ලියපු එක. මම මේ උදාහරණ දෙකක් පහළනුත් ලියන්න ළමයි මේක ලියා ගන්න යන්න එපා. මේ පළවෙනි උදාහරණේ මම කතා කරලා තියෙන්නේ 10යි 5යි 25.126 ඇලයිරක් 8 කියන IP address එක දිහා බැලුවොත් 10 කියන අගය 0.127යි කියන අගය පරාසය ඇතුලේ තියෙන්නේ. ඒ නිසා එයාගේ ක්ලාස් එක A වෙන්න පුළුවන්. තාම ෂුවර් නැහැ. A වෙන්න නම් එයාගේ net ID එකේ bit 8ක් විතරක් තියෙන්න ඕනේ. මොකද ඉතිරි ටික host ID. ඒතර අපි බලනවා අගය පරාසය කොහොමද ඒකට අදාළව තියෙන net ID එකේ බිටු ගාන කීයද? අගය පරාසය 0.127 අතර නම් net ID එකේ බිටු 8යි තියෙන්න පුළුවන්. එයා class full එකක් වෙන්න නම්. ඒ කියන්නේ class එකක් දීලා කතා කරන්න. right? එතකොට මෙතනේ අවශ්‍යතා දෙකම තෘප්ත වෙනවා නේද? 10 කියන එක්කෙනා 0.127 අතර CIDR notation එකෙන් කියනවා net ID එකේ බිටු 8යි තියෙන්නේ කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් class A address එකක් තමයි මේ තියෙන්නේ කියලා. පැහැදිලිද? කුසල් right හරි ලියා ගන්නකො නිල් පාටින් මම ලියලා තියෙන්නේ heading එක පන්තියක් සහිත සහ පන්තියක් රහිත ලිපින කියලා ඊට පස්සේ මේ වගුව ලියා ගන්න උදාහරණ දෙක ලියා ගන්න එපා ළමයි මම උදාහරණ දෙක දෙන්නම් පිළිවෙලට right ඔයගොල්ලෝ වගුව විතරක් ලියා ගන්න මුලින්
ඉවරද ළමයි? right. හරි. මේකට යටින් අපි ලියාගමු මෙන්න මේ පොයින්ට් එක මම ඒක ලියන්නම්. ඔයගොල්ලෝ ඒක බලාගෙන ලියා ගන්න. ඔයගොල්ලෝ ලියන්න පටන් ගන්න ළමයි.
හරි. තියලා තියෙන්නේ IP ලිපිනයක් පන්තියක් සහිත IP ලිපිනයක් වීමට නම් එතන ඇලෙයිරක් නැහැ ළමයි මම මේ කපපු එක තියෙන්නේ. පන්තියක් සහිත IP ලිපිනයක් වීමට නම් පළමු අෂ්ටකයේ අගය ඊට අදාළ අගය පරාස තුල පිහිටන විට එම අගය පරාසයට ගැලපෙන net id පිටු ගණනක් හෝ host id පිටු ගණනක් IP ලිපිනය තුල පැවතිය යුතුය. දෙවෙනි වාක්‍යය කියලා තියෙනවා ඉහත එක් සාධකයක් හෝ සන්තෘප්ත නොවන අවස්ථාවකදී එම IP ලිපිනය පන්තියක් රහිත IP ලිපිනයක් වනු ඇත. ඉවරද ළමයි? right. අනිත් අය තාම ලියන කෙනෙක් ඉන්නවද? right.
හරි එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් මේ මම පහළ ලියන IP addresses ටික ඕගොල්ලෝ මට ලියලා දෙන්න ඕනේ පන්තියක් සහිතද සහිත නම් මොකක්ද පන්තිය පන්තියක් රහිත නම් පන්තියක් රහිතයි කියලා උත්තර ටික එන්න ඕනේ right හරි අපි බලමු මේක ටක් ගාලා කරගන්න එතකොට ඔයගලන්ට මේ වැඩේ ක්ලියර් කරගන්න පුළුවන් හරි කරමු බලන්න අපරකින් ළමයි පොසිෂන් එක වෙනස් වුණා හරි ටක් ගාලා ලියන්න බලන්න
රයිට් මට උත්තර ටික එවන්න ඕනේ ක්ලාස් එකක් නම් ක්ලාස් එකේ නම එවන්න ක්ලාස්ලස් නම් ක්ලාස්ලස් කියලා ටයිප් කරලා එවන්නකො ඒ ඇති හොඳට. ඒතර පළවෙනි එකට මොකද්ද දෙවෙනි එකට මොකද්ද කියන ටිකයි ඕනේ. මේක කරගන්න අපහසු නම් කියන්න ආයෙ පැහැදිලි කරන්නම්.
ළමයි ප්‍රශ්න ටික chat එකේ උත්තර ටික type කරලා යවන්න පුළුවන්. ළමයි මේක ඒ හැටි වෙලා ගන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. උත්තර ටික ටක් දාලා එවන්න බලන්න. පළවෙනි එක class full ද classless ද? මෙනුල් පළවෙනි එක classless වෙන්නේ ඇයි? classless the classful ද කියලා හොයනකොට අපි සාධක දෙකක් බලන්න කිව්වනේ. එතකොට සාධක දෙක තමයි පළවෙනි ඔක්ටෙට් එකේ නැත්නම් පළවෙනි අෂ්ටකයේ අගය. යයි net id එකේ හෝ host id එකේ කොච්චර bits තියෙනවද කියලා. එතකොට පළවෙනි එකේ මෙතන තියෙන්නේ 8. 8 තියෙන්නේ බිඳුවත් 127ත් අතර. right? ඒ කියන්නේ බිඳුවත් 127ත් අතර කියන්නේ class A එකක් විය හැකියි. ඊළඟට මෙතනින් නිරූපණය කරනවා මොනවද? net id එකේ බිටු
එතකොට ඒකේ net id එකේ බිටු ගාන 8ක් තියෙනවා කියලා කියනවා. එතකොට class A එකේ net id එකේ බිටු 8ක්ද තියෙන්න ඕනේ. ඔව්. මොකද first octet එක network කියලානේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ class A එකක net id එකේ බිටු 8ක් තියෙන්න ඕනේ. එහෙම ගත්තොත් මේක class less නෙවෙයි class full වෙනවා. මෙනෝල් තේරුණාද point එක? හරි. right හැමෝම දෙවෙනි එකට උත්තරේ වන්තක් ගාලා class less ද class full ද? ළමයි දෙවෙනි IP එක class full ද class less ද? ඕගොල්ලෝ දැන් සලකා බලන්න ඕනේ පළවෙනි ඔක්ටෙට් එකේ තියෙන අගයත් එක්ක මෙතන තියෙන බිට්ස් ගන්න. right ඒතර ඔයගලන්ට සලකා බලන්න තියෙන්නේ මෙන්න මේ අගයන් දෙක. හැම ප්‍රශ්නයකම මේ CIDR notation එක දීලා තියෙන නිසා ඔන්න ඔය තැන් දෙක තමයි හොයලා බලන්න තියෙන්නේ. තරිඳු තව ටිකක් හිතන්න. ඒතර ඕගොල්ලෝ ගාව දැන් වගුව තියෙනවනේ. නේද? වගුවෙන් හොයාගන්න පුළුවන් පළවෙනි ඔක්ටෙට් එකේ අගය පරාසය දීලා තියෙනවා මෙතනින්. එතකොට net id කොච්චරද host id කොච්චරද කියන එක ඕගලන්ට මේ තැන් වලින් හොයාගන්න පුළුවන්. class A නම් bit 8යි, class B නම් bit 16යි. class C නම් net id එකේ bits 24යි. class D නම් net id එකේ bits 32යි. එතකොට මේ දෙකම ගැලපෙන්න ඕනේ. 0.127 අතර වුණොත් bit 8ක් වෙන්න ඕනේ. 128 191 අතර වුණොත් bit 16ක් වෙන්න ඕනේ. 192යි 223යි අතර වුණොත් bit 24ක් වෙන්න ඕනේ. right ඔය බේසිස් එකෙන් බලන්න ඕනේ. ඒ අනුව දෙවෙනි එක මොකක්ද? class full ද class less ද? ඔව්
ඔව් ඉමාශි උත්තරේ හරි. ඉමාශි තුන්වෙනි එක පොඩ්ඩක් හිතලා බලන්න. හරියට වගුවත් එක්ක මැච් කරන්න. වගුව බලන්න ඔයගොල්ලෝ වගුව බලලා මැච් කරන්න ඕනේ. ක්ලාස් ෆුල් නම් මට ක්ලාස් එක මොකක්ද කියලා කියන්න. ඉමාශි තුන්වෙනි එක හරි තුන්වෙනි එක හරි සෝරි මම හතරවෙනි එක දිහා බලාගෙන දුවට කිව්වේ තුන්වෙනි එක හරි දුවගේ උත්තරේ. තරිඳු දෙවෙනි එක මොකක්ද තත්ත්වේ? ඔව් ඉමාශි ක්ලාස් ෆුල් නම් මට ක්ලාස් එක මොකක්ද කියලා කියන්න ඕනේ. ඉමාශි දෙවෙනි එකටද මේ ක්ලාස් එක දාලා තියෙන්නේ. කුසල් මොකද අත්තේ? ඉමාශි දෙවෙනි එකට පුතේ ක්ලාස් එකක් තියෙනවද? මට තේරෙන විදිහට තාම වැඩේ කට්ටියගේ ඔළුවට ගිහිල්ලා නැහැ කියලා මට හිතෙන්නේ සමහර තැන්වලින්. දැන් ඒක ක්ලියර් කරගන්න ප්‍රශ්න අහන්න ඕන. දැන් මම කිව්වනේ පොයින්ට් දෙකයි මෙතන තියෙන්නේ. පළවෙනි ඔක්ටෙට් එක. දැන් ඔයගොල්ලෝ ගාව මේ වගුව තියෙනවා. ඒ වගුවේ පැහැදිලිව මේ ඔක්ටෙට් එකක් කියන්නේ 8ක් කියන එක ඔළුවේ තියෙනව නේද? දැන් සමහරලාට ඒක අමතක වෙලක් දන්නේ නැහැ මෙච්චර පරිකන්නේ කට්ටිය. ඔක්ටෙට් එකක් කියන්නේ 8ක්. මේ හැම එකම බිටු 8ක් තියෙන්නේ. right. එතකොට 8 16 24 32 කියන විදිහට තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ වගුව ඔයගලගේ පොතේ දැන් තියෙනවනේ මේ වගුව දිහා බලාගෙන මේ පළමු අෂ්ටකයේ අගය පරාසය තමයි මම රතු පාටින් අන්ඩර්ලයින් කරලා තියෙන්නේ මෙතන. ඒකට අදාළව මේ ඇලයිරෙන් පස්සේ තියෙන net id එකේ බිටු ගාන. එතකොට උත්තර දෙන්නයි තියෙන්නේ.
ඔව් ඉමාෂි දෙවෙනි එකේ උත්තරේ වැරදි. පස්වෙනි එකෙත් ගැටලු තියෙනවා පුතේ. මං කියන්නද හැමෝම මයික්ස් ටික ඔන් කරගන්න. කො ඉක්මන් කරා මයික්ස් ටික ඔන් කරගන්න හැමෝම. හරි කුසල් පළවෙනි එක ක්ලාස් ෆුල්ද ක්ලාස්ලස්ද? ක්ලාස් ෆුල්. ඒක ගැන කතා කරා. පළවෙනි එකේ පළවෙනි ඔක්ටෙට් එක 8 කියලා තියෙන්නේ. 8 තියෙන්නේ 0.127යි අතර. 0.124 නම් net id එකේ තියෙන්න ඕනේ bit 8ක් නේද? ඒක නිසා එක ක්ලාස් ෆුල්. හරි. ඉමාෂි දෙවෙනි එකේ පළවෙනි අගේ තියෙන්නේ 192. 192 වුණොත් වෙන්න පුළුවන් ක්ලාස් එක මොකක්ද දුව? වගුවෙන් බලලා කියන්න. 192 කියන අගේ ආවොත් හැකි ක්ලාස් එක මොකද්ද පුතේ මට පැහැදිලි නැහැ. ඉමාෂි ක්ලාස් එක C ද සර්? ඔව් වෙන්න පුළුවන් ක්ලාස් එක C. එතකොට C ම කියලා අපි කොහොමද ඕක ස්ථීර කරගන්නේ? හරියටම C ද නැද්ද කියන එක ස්ථීර කරගන්න 192 විතරක් අපිට මදීනේ. මොකද 192යි 223යි අතර තිබ්බොත් ක්ලාස් එක C විය හැකියි. හැබැයි C වෙන්න නම් මේ බිට් ගාන net id එකේ බිට් ගාන කීයක් වෙන්න ඕනද? වගුවේ n අකුර දාලා තියෙනවා අෂ්ටක කීයකට n අකුර වැටලා තියෙනවද? ඒ සම්පූර්ණ ගානම තියෙන්න ඕන ළමයි. 16. ඔව්. ක්ලාස් C වෙන්න නම් 16යිද? n අකුර කොටු 3කට වැටලා තියෙනව නේද? ක්ලාස් C වෙන 24යි. ආන රයිට් 24ක් වෙන්න ඕනේ. එතකොට ඔය මම දීලා තියෙන එක ක්ලාස් ෆුල්ද ක්ලාස්ලස්ද ඔය කියන මේ විස්තර ටිකට අදාළව? ක්ලාස්ලස්. ක්ලාස්ලස් වෙන්න ඕනේ. අන්න හරි. රයිට්. එතකොට ඔය තර්ක කිරීම තමයි ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. හරිද? රයිට්. ඊළඟට කවුද ඉන්නේ? දිල්ෂාන් තුන්වෙනි එකේ පළවෙනි අෂ්ටකයේ අනුව එයා මොන ක්ලාස් එකටද අයිති වෙන්න ඕනේ? අයිති විය හැකි ක්ලාස් එක මොකද්ද? ඔව් දිල්ෂාන් classless නේ සර්. ඔව් මෙයා ක්ලාස්ලස්ද එන්නේ? ක්ලාස්ලස් වෙනවා. ඇයි ක්ලාස්ලස් වෙන්නේ? 24 කියලා කියන්නේ කාට අයිති එක්කෙනෙක්ද? 24 කාටද අයිති වෙන්න පුළුවන්? මේ 24 කියන අගය කාටද අයිති වෙන්න පුළුවන්? ඔව් ඒකට අයිති වෙන්න පුළුවන්. මොකද එයා 0.127යි අතරනේ. එතකොට මෙයා ඒකට අයිති හරියටම අයිති වෙන්න නම් මෙතන බිට් කීයක් තියෙන්න ඕනද? මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. මේ තියෙන්නේ. මෙතන බිට් 8ක් තියෙන්න ඕනේ. ඒතර මෙතන තියෙන්නේ 16. 8 නෙවෙයිනේ. ඒතර එහෙම වුණාම 8 නෙවෙයි නම් එතන තියෙන්නේ. එයා ක්ලාස්ලස් කියලා අපිට අරගන්න පුළුවන්. තේරුණාද දිල්ෂාන්? ඔව් සර්. හරි. මෙනොල්
හතරවෙනි එක 150 අයිති වෙන්නේ මොන ක්ලාස් එකටද? ඒ කියන්නේ කාට අයිති වෙන්න පුළුවන්ද? අපිට තාම හරියටම කියන්න බෑ ක්ලාස් එකක් තියෙනවා කියලා. 150 අයිති වෙන්න ඕනේ කාටද? ඔව් B B එකට. ඔව් 128යි 191යි අතර තමයි රේන්ජ් එක තියෙන්නේ. එතකොට එයා ක්ලාස් B එකක් වෙයිද? පුළුවන් නේ සර්. කොහොමද පුළුවන් වෙන්නේ? ෆස්ට් ඔක්ටෙට් එක සෙකන්ඩ් ඔක්ටෙට් එතන 8ට 16යි උතන තියෙන net id එකේ පිටු 16 හින්දා අවුලක් අන්න හරි. එතකොට මෙතන එන්න ඕනේ 16ක්. එතකොට මෙතන කියලා තියෙන්නේ net id එකේ බිටු 16ක් දීලා තියෙනවා කියලා. එහෙනම් මෙයා ක්ලාස් ෆුල් මොකක්ද ක්ලාස් එක B. පැහැදිලිද මෙනෝල්? ඔව් සර්. right. ඊළඟට කවුද ඉන්නේ? සංදීප්තා? සංදීප්ත පස්වෙනි එකේ ක්ලාස් එක මොකක්ද වෙන්න ඕනේ? 192 කාටද අයිති වෙන්නේ දුව? සංදීප්තා මාව ඇහෙනවද? හරි සංදීප්ත එන කන්තාරින්දු තරින්දු පස්වෙනි එකේ 192 තියෙනකොට මොන ක්ලාස් එකටද යන්න පුළුවන්කම තියෙන්නේ? ක්ලාස් C එකට පුළුවන්. ඔව්. ඒ කියන්නේ ක්ලාස් C එකේ කියන්නේ 192යි 223යි අතර කියලා. එතකොට මෙයා ක්ලාස් Cද? ක්ලාස් C වෙන්න පුළුවන්ද? කොහොමද අපි ක්ලාස් C එක කොට දාන්නේ? ක්ලාස් C එකේ මෙන්න මෙච්චරක් තියෙන්න ඕනේ net id එකේ බිටු. වෙන්න පුළුවන් සර්. වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ net id එකේ bits කීයක් තියෙන්න ඕනද ක්ලාස් C වෙන්න නම්? කීයද? 8 ඒවා 3ක් තියෙන්න ඕන නේද? ඔව්. ඒක 24ක් තියෙන්න ඕන. right ඒක නිසා යා ක්ලාස් C කියලා අපිට ගැටලුවක් නැතුව කියන්න පුළුවන්. right සංදීප්තා මාව ඇහෙනවද? හරි සමහර ටෙක්නිකල් අවුලක් ඇති. සංදීප්ත දුව හරි රයිට් කට්ටිය මට 6යි 7යි ක්ලාස් එක සෙවන්න මොනවද කියලා 6 7 මොකද වෙන්නේ කියලා එවන්න හැමෝම 6 සහ 7 ඉක්මනට එවන්න. දැන් දන්නවා වැඩේ කොහොමද කරන්න කියලා.
හරියට හරි. ඉමාෂි very good. කුසල් ඔව් ඔව් හරි. 6 තත්ත්වය මොකද කුසල්? ඔව් හරියට හරි. කො අනිත් අය ඉක්මන් කරමු. ළමයි කො අනිත් අය උගේ උත්තර දැන් තාමත් ෆිගර් අවුට් කරගන්න බැරි නම් මට කියන්න මම උදව් කරන්නම්. හරි මෙනුල් 7 වෙනි එකේ ක්ලාස් එක මොකක්ද? හරියට හරි very good. හරි තුන් දෙනෙක් හරි. දිල්ෂාන් හරිදු සංදීප්තා ඔව් හරි තරිදු 6 වෙනි එක හරි 7 හොඳයි. දිල්ෂාන් මොකද තත්ත්වය? හොඳයි හොඳයි. right සංදීප්තා සංදීප්ත මම හිතන්නේ මොකක් හරි ටෙක්නිකල් ඉෂුව එකක් right හරි හරි අපි මෙතනින් ඉස්සරහට යමු. හරි දැන් මේ වැඩේ ඒ කියන්නේ මේ වැඩේ කියලා කියන්නේ මේක හඳුනා ගන්න එක ඕගලන්ට විභාගයේ එන එක ප්‍රශ්නයක් right MCQ ඇවිල්ලා තියෙනවා class full ද classless ද කියලා හොයාගන්න right ඒක නිසා මතක තියාගන්න හැබැයි මේක මුල කියන එකත් මතක තියාගන්න right දැන් මෙතනින් ඉස්සරහට අපිට වැඩ කරන්න තියෙන්නේ මේ net id host id එක happy right ඒතකොට ඒක හිමීට ඔළුවට දාගන්න ඕනේ කොහොමද වැඩේ කරන්නේ කියන හරි right හරි ඊළඟට අපි කතා කරනවා මේ නෙට්වර්ක් වල මේ කියන මේ අගයන් මේ 0.127 උනේ කොහොමද
128 191 කියන පරාසය ආවේ කොහොමද? ඇයි මේ ක්ලාසස් වලට මේ පරාස බෙදිලා තියෙන්නේ කියන එක ගැන. right? ඒක කතා බහ කරනකොට අපි මේ පළමු අෂ්ටකයේ බිට්ස් තියෙන විදිහ ගැන කතා බහ කරනවා. right? අපි මෙතන කතා කරන්නේ IP ලිපිනයේ පළමු අෂ්ටකය අගය සෑදී ඇති ආකාරය. right? ඕක හැදෙන්න හේතුව වෙන්නේ මෙන්න මේක. right? මම මෙතන පන්ති අරගත්තොත් ක්ලාස් A කියන කෙනා. right? මේ පැත්ත ගන්නවා පළමු අෂ්ටකය. right? මේ පළමු අෂ්ටකයේ වෙනස් නොවන බිට් එකක් තියෙනවා. පළවෙනි අෂ්ටකය කියලා කියන්නේ පළවෙනි බිට්ස් 8 IP address එකේ. මේ පළවෙනි බිට්ස් 8 වෙනස් වෙන්නේ නැති බිට් එකක් තියෙනවා. එයා තමයි වම් මත පැත්තේ කෙළවරේම ඉන්න බිට් එක. එයා බිඳුව විදිහටම තමයි හැමදාම ඉන්නේ. ක්ලාස් A එකේ. ඉතිරි බිට්ස් තව බිට් 7ක් ඉතිරිනේ. ඒ බිට් 7ට පුළුවන් 0.7 සිට එකේ ඒවා 7ක් වෙනකම් වෙනස් වෙන්න. right? ඒ කියන්නේ ඔයගලන්ට මේ පළමු අෂ්ටකය කියලා කියන්නේ 1 සහ 0 දාන්න පුළුවන් පෙට්ටි 8ක් නම් ඒකේ වම් මත පැත්තේ කෙළවරේම තියෙන පෙට්ටියේ හැමදාම තියෙන බිඳුවක්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතිරි පෙට්ටි 7ට ඕගලන්ට බිඳු දාන්නත් පුළුවන් එකේව දාන්නත් පුළුවන්. ඕගොල්ලෝ 1 සහ 0 එක එක විදිහට දානවා. ඒකට එක පෙට්ටියකට එක බිඳුවයි නැත්නම් එක එකයි දාන්න පුළුවන්. ඒව දැම්මම ඒ පෙට්ටි 8ම එකතු කරාම විවිධ ද්විමය අගයන් ඕගලන්ට පෙන්눔 කරනවා. right? එහෙම මේ පෙට්ටි වලට 1 සහ 0 දාන ඒවායින් අඩුම අගයක් එන විදිහට ඒ පෙට්ටි ටික පුරවන්න පුළුවන් විදිහ තමයි පළවෙනි වම් අත පැත්තේ කෙළවරේම පෙට්ටිය කොහොමත් බිඳුව තියෙන්නේ. ඉතිරි පෙට්ටි වලටත් බිඳුව ගානේ දාගෙන ගියොත් ඕගලන්ට හම්බ වෙනවා බිඳුව කියන අගය. ඒ කියන්නේ මේ බිඳුව 8න්ම නිරූපණය කරන්නේ බිඳුව කියන අගය. එතකොට වැඩිම අගය පෙන්වන්න නම් අර වම් අත පැත්තේ කෙළවරේ තියෙන බිඳුව වෙනස් කරන්න බෑ. ඒ පෙට්ටිය එහෙමමයි. ඉතිරි පෙට්ටි 7ට එකේ ඒවා 7ක් පුරවන්න පුළුවන්. එකේවා 7ක් පිරවුවම මේ කියන මේ මුළු 8 දෙනාගෙන්ම නිරූපණය වෙන අගය තමයි 127 කියලා කියන්නේ. ඕක පැහැදිලිද? ළමයි ටක් ගාලා කන්ෆර්ම් කරන්න ඕක පැහැදිලිද? හරි. අනිත් අය අනිත් ළමයි කතාව පැහැදිලිද? හරි හොඳයි. ඔව් සර් හරි. right. පන්තිය B නම් පන්තිය B වුණොත් මෙයාට ඉන්නවා වෙනස් වෙන්නේ නැති අගයන් දෙකක් නැත්නම් බිට්ස් දෙකක්. වම් අත පැත්තේ කෙළවරේම ඉන්න පළවෙනි බිට් දෙක 1 සහ 0 විදිහට ඉන්නේ. ඒක හැමදාම 1 සහ 0 විදිහට තමයි ඉන්නේ. ඉතිරි බිටු ටික
ඔයාට කැමති විදිහට එක සහ බිංදු පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පොඩි මාගේ ලබා ගන්න නම් අපිට අර එක සහ බිංදු වෙනස් කරන්න පුළුවන් බොක්සස් ටිකට නැත්නම් ස්ථාන 6ට අපි බිංදු 6 පුරවනවා. එතකොට මෙයාට එනවා පුංචි මාගය 128යි. 1.7ක් කියන ද්විමේ අගය. ඒ කියන්නේ මේ සම්පූර්ණ එක්කෙනාගෙන්ම තමයි 128 හැදෙන්නේ. ලොකුම අගය එනවා 191ක්. 1.1 කිනුයි. හැදෙනවා 191 කියන අගය. C ක්ලාස් එක අරගත්තොත් ඊළඟ ක්ලාස් එක අරගත්තොත් ඊළඟ ක්ලාස් එකේ තියෙනවා වෙනස් වෙන්නේ නැති බිට්ස් 3ක්. right bits 3ක්. ඒ bits 3 තියෙන්නේ 1 1 බිංදුව කියන ආකාරයට. right එතකොට ඉතිරි bits 5 එක බිංදුවකුයි එන් බිංදු 5කින් පුරවන්න පුළුවන්. නැත්තම් එකේ ඒවා 5කින් පුරවන්න පුළුවන්. right එතකොට මෙතන හැදෙනවා 192 කියන අගය සහ මේගොල්ලන්ගෙන් හැදෙනවා 223 කියන අගය. right class D class D ට තියෙනවා වෙනස් කරන්න බැරි bit 4ක්. right ඒ bit 4 තියෙන්නේ 1 1 1 බිංදුව කියලා. right 1 1 1 බිංදුව. ඉතිරි bit 4 තමයි කැමති විදිහකට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙයාගේ නිරූපණය වෙනවා 224 මෙයාගේ නිරූපණය වෙනවා 239 කියන කෙනා. අන්තිම එක්කෙනා ක්ලාස් E එක ක්ලාස් E එකේ තියෙන්නේ ලීඩින් බිට් 4යි. වෙනස් කරන්න බැරි බිට්ස් වලට අපි කියනවා ලීඩින් බිට්ස් කියලා. ලීඩ් කරන කට්ටිය ඉස්සරහින් ඉන්න කට්ටිය ලීඩින් බිට්ස්. හැබැයි යාගේ බිට් 4 ඉන්නේ එකේ ඒවා 4ක් විදිහට. ඒ 4 වෙනස් කරන්න බෑ. ඉතිරි 4 දෙනා කැමති විදිහකට චේන්ජ් කරන්න පුළුවන්. right එතකොට අවසානයේ හැදෙනවා මෙතනින් 240 මෙතනින් හැදෙනවා 255 right ඔය විදිහට තමයි leading bits කියන ඒවා නැත්නම් මේ classes වල තියෙන අගය පරාසය මම අර ඔයගලන්ට වගුවේ දීපු විදිහට වෙනස්කම් එක්ක සිද්ධ කරලා තියෙනවා. හරි. ටක් ගාලා ඔක ලියා ගන්න. right මේකේ මේ ටික පුළුවන් නම් කොටු කරලා
ඔන්නෝක ඕකත් ඇඳගන්න. හරි මේක ලියාගෙන ඉවර වෙලා අපි සෙෂන් එක අදට නතර කරමු ළමයි. රයිට් ඊළඟ දවසේ මෙතනින් ඉස්සරහට කතා බහ කරගෙන යනවා. ඩීඑල් ඉවර අය ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ. good night. Right, okay, good. Imashi, good night.
රයිට් මෙනුල් ඉවරුනාම කියන්න මම සෙෂන් එක එන්ඩ් කරනවා